නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යතවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරීති. ප්‍රඥා රූප වාහිනී නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පිනතුන් පිනතියන් ප්‍රමුඛ ධර්මස්වර්ණහබිලාසී සදහැබර පින්නතනේ. මාතෘකාව ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී. මෙහි අප හැසිරිය යුතු ධර්මය කුමක්ද? ධර්මය විසින් රකින්නේ කෙසේදයි පැහැදිලි කර දෙන සේක්වා. ඔබ අපට ලබා දී තිබෙන මාතෘකාව සරල නෑ, ගැඹුරුයි, විමර්ශනශීලී. මට මා මේ කියවන ලද ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙන සාක්ෂි ආශ්‍රයෙන් මේ ඔස්සේ හොයා යන්න වෙනවා ඔබට ඇහෙන්න. පළවෙනි වතාවට නෙමෙයි මා ඉපෙළ හොයා ගොස් තිබෙනවා. ඔබට ඇහෙන්න හොයාන යන්න සිද්ධ වෙනවා. ඇතැම් සමහර මාතෘකා මෙතරම් ගැඹුරු නැහැ, සරලයි. ඒ සරල මාතෘකා ඔස්සේ ධර්ම දේශනා කිරීමේදී අපි වුණත් අවසානයේ ගැඹුරට තරම් නොයා ඒ පැත්තට යොමු කරන මට්ටමින් ධර්ම දේශනාවන් අවසන් කරනවා. එහෙම කොටසකුත් අවශ්‍යයි අලුතෙන් යොමු වෙන අය සඳහා කියන එක. ගැඹුරින් මේ කරුණු අධ්‍යයනය කරන්නෝ සලකත්වා තේරුම් ගනිත්වා. මේ ගාථාව අපි හොඳින් දන්න එකක්. සමහර චත්තං මහන්තං යසවස්ස කාලේ නෙවෙයි දන්නව ඇත්තේ, වෙනත් වචනයක් වෙන්න පුළුවනි. එතකොට මේක ගොඩනැගිලි වල නැත්නම් විද්‍යාස්ථානවල ආදර්ශ පාඨයක් වශයෙන් තමයි භාවිතා කරනු ලබනවා. සමහර අය මේක Taman මේ තත්ත්වයේ ඉන්න කෙනෙක් කියන අය බවටපත් පෙන්වන්නට භාවිතා කරනු ලබනවා. මේකේ සාමාන්‍යයෙන් තේරෙන අර්ථය ගත්තාම ඔබ දන්නවා ධර්මය රකින්නාට ධර්මයේ ආරක්ෂාව තියෙනවා. ඒක නිකන් හරියට මේ ගාථාව අනුව ගත් කල උදාහරණෙන්ම ලස්සනට ගැලපෙනවා. යම්සේ වැහි කාලයක ඔබ එළියට එලිමහඟනට ගියොත් තෙමෙනවානේ. හොඳයි, ඔබ මහත් වූ කුඩයක් අරගෙන ගියොත් චත්තං මහන්තං යත යම් කාලයක, යම් වැහි කාලයක දැන් කුඩේ ඔබට ලබා දෙන ආවරණයක්, රැකවරණයක්, වැස්සෙන් නොතැමීන්ට. අන්න මේ උපමා උපමේය කුමක්දයි හොයාගත්තාම අපට මේ ධම්මචාරිය හොයන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර ධර්මයේ හැසිරීමේ, ධර්මයේ සරණ කර ගැනීමේ ආනිසංස වශයෙන් ඒසානිසංසෝ තවත් කාරණයකුත් තියෙනවා. ධම්මචාරී, මේ ධම්මචාරියා ධර්මයේ හැතරෙන්නා කිසි කලකත් දුගතිගාමී වෙන්නේ නැහැ කියලාත් කියනවා. අර මේ පදෝස්සේ අපට මේ වැටෙන ඉඟි, මේ ඉඟි ඔස්සේ අපට බුදු සමය සඳහන් වෙන්නා වූ එබඳු බුදු අදනක් පිළිබඳව අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්ඛණය කියලා කියන්නා වූ නැවත නැවත කල්පනා කොට සිතා බැලීම, තීක්ෂණ ලෙස බුද්ධිය යොදා සිතා බැලීම ඥානවන්තව, ඒ වගේම සිතින් යොදා බැලීම, සිතට යොදා බැලීම කියන මේ කරුණ ඔස්සේ තමයි අපට මෙම ගවේෂණය කරන්න සිදු වෙන්නේ. ගවේෂණ පදයේ අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක අලුත් කෙනෙකුට දැනගන්න අවශ්‍ය වෙනවා. මේක ඉන්දියානු සමාජයේ ගවයින් නැති කරපු අය ගාව තිබිච්ච දෙයක්.
වනාන්තරයට ගිහින් ගවයෙක් නැති වුනහම මේ ගවයා හොයන්ට යනවා. එතකොට ඒෂණය කියන්නේ සොයා යාම. සොයා හැසිරෙනවා. ගවේෂණය, ගවේෂණ, ගවින් සොයා යාම. එදා. නමුත් ඊට පස්සේ අද නම් ඒක දේශ ගවේෂණය, ධම්ම ගවේෂණය ඕනෑම සොයා යාම කියන අර්ථයට දේශයන් හොයා යාම. දේශ ගවේෂකෙක් කියනවා කොලොම්බස් එහෙම. නැත්නම් ධර්මයේ හොයන යනවා ධර්ම ගවේෂණය. ඒ නිසා ඒක හරකුන් හේවීම කියන අර්ථයට ගන්න නැතුව ඊට පස්සේ සොයා යාම. අන්න අපට දැන් මේ ඔබ වෙනුවෙන් මේ ගවේෂණයේ දෙන්න සිදු වෙලා තිබෙනවා. හොඳයි අපි ඔබට තේරෙන මට්ටමින් ගන්න. සාමාන්‍යයෙන් මේ සමාජයේ ජීවත් වෙන අපේ වැඩිහිටියන් මව්පියන් හොඳින් ජීවත් වෙනකොට මම දැහැමිව ජීවත් වෙන කෙනෙක් කියලා කියනවා. ඒ වගේම ධම්මේන ලද්දං සුපසන්න සිත්චිත්තෝ කියන එකේ කියනවා දැහැමිව ලද්දේන් කියන එක ඔය භෝග උත්පාදනය සම්බන්ධයෙන් ගත් කල දැහැමිව ලබන්න ඕන කියලා දැහැමිව කියන වචනයක් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ධර්මචාරී කියන වචනේ පැහැදිලි කරනවා ධර්මයේ හැසිරෙන කියන අර්ථයක්. එතකොට මේ රක්ඛති කියන එකේ තේරුම මොකද්ද? පිළිසරණක් රැකවරණයක් තියෙනවා කියන එක. බලමු අපි කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරන් තිබෙනවා. හරිද? අන්න එතකොට අපිට මේ සත්ත්ව සමූහයා පිළිසරණ කරගත්තා වූ ජීවත් වීමේදී ඔහුට පිළිසරණ විපාක දෙන්නා වූ එකක් තියෙනවා කර්ම කියලා. කර්ම පිළිසරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක අපි දුක් විපාක වැත්තට ගත්තත් ඔහුට ඒක පිළිසරණ වෙලා තියෙන්නේ. විපාක වශයෙන් ගත් කල. ඒ නිසා පාප කර්මයේ පිළිසරණ කොටගෙන මිනිස්සයා දුක් විඳිනවා නැත්නම් අපාගතව දිගටම දුක් විඳිනවා. පුණ්‍ය කර්මයේ පිළිසරණ කරගත්තාම ආයු වර්ෂ බලිහාත්ම වශයෙන් සහ පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතරට පුණ්‍ය චේතනාව විපාකය. ඒ කම්මපටිසරණෝ පිළිසරණ. එතකොට ඒ කර්මයේ සරණ. ඒ වගේම තථාගතයන් වහන්සේ පහළ වී සිටි සමාජයේ මේ අපිට එලි කළා වූ සදහම් මග තේරුම් නොගෙන ගිය අය තවත් පිළිසරණක් හොයාගත්තා. ඒකත් කර්මමයි. ඒකට අපි ආනිජ්‍ය කර්ම කියලා කියනවා නැත්නම් ධාන කර්ම කියලා කියනවා. එහි පිළිසරණෙන් බබලව. දැන් මේ කර්මයේ සරණින් නැත්නම් කර්මයේ පිළිසරණින් සත්වයාට භවගාමී එකේ නරක එක අතහරින්න පුළුවන්, හොඳ එකට එන්න පුළුවන්, තවත් එකට යන්න පුළුවන්. හරි. ඔන්න එක අපි කර්මයේ පිළිසරණ නැත්නම් කර්මයේ සරණ. එක කර්මයේ සරණ. එතකොට අපට අර දැහැමි ජීවිතයක් ගත කිරීම ආදී කාරණා ගත්තහමත් ඒක දැහැමි කීව කතා කළාට ඒකේ විපාකයක් තිබෙනවා. ඒ පිළිසරණ තියෙනවා. සමහර විට ධාන පිළිසරණ නිසා දෙවියන් අතර හෝ අපාගත වීම සිදු වෙන්නේ නැහැ. කෙටි කාලේ ඉන්නව. පිනේ පිළිසරණ නිසා අපාගත වීම සිදු වෙන්නේ නැහැ. ඒ මොහොතේදී පස්සේ එහෙම වෙන්න පුළුවන්. නමුත් අගවචනේ ගන්න. මොකද්ද? නදුග්ගතින් ගච්ඡති ධම්මචාරේ. මේ ධර්මචාරියාට තවත් සහතිකයක් තියෙනවා. දුගතිගාමී වෙන්නේ නැහැ. හොඳයි. කවුද දුගතිගාමී වෙන්නේ නැත්තේ? චතුහ පායෙහිච විප්පමුත්තෝ කියන ගාථාව ආරම්භ බැලුවම හොයන්න පුළුවන්. එවනත් අපි මෙහෙම හිතමු. කටින පින්කමක් කරලා කල්ප ගණනාවක් තිස්සේ ඊතෝතින්සේ මහා කප්පේ නාවිජානාමි දුක්ඛතින්. මහා කල්ප 30ක් තිස්සේ ගියේ නෑ, දුගතියට ගියේ නෑ. මොකද මේ කටින ආනිසංසය පිළිසරණ ලබලා. නමුත් ඔහු කෘතඥ මට්ටමින් ඒ ආනිසංස ලබලා තියෙන්නේ කල්ප 30ක් ඉවර වෙලා හරි පාර වැරදුනොත් දුගතිගාමි වෙන්න පුළුවන්. ඒ විපාක වාරේ නිසා යන්න නැති වුණාට ඒක ඉවර වෙනකොට වෙන පැත්තකට හැරුණොත් ඔහුත් යන්න පුළුවන්. අර රූපී අරූපී ධානලාභීන්ගේ ධාන පරිවුණාම ඔවුන්ටත් ආපහු මේ දුක්ගතින් ඉඳ තියෙනවා. බුදු සමය සඳහන් පුද්ගලයා කවුද? මේ දුගතිගාමී නැත්නම් සතර අපායන් මිදුණ කෙනා. අන්න එතකොට අපට මේ ධම්මචාරී කියන ධර්මයේ හැසිරෙන කියන එකට තවත් අර්ථයක් හොයාගන්න පුළුවන්. ඒක අපි කත්පල කළාට කර්මචාරී
කර්මචාරී එකේ හොඳ එක ධම්මචාරී දැහැමි කියන සමාජයේ භාවිතා කළාට අපි යන්න ඕන ගැඹුරින් හොයාගෙන. මොකද මේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ විසින් ධර්මයේ රකින්නාට ලැබෙන ධර්මයේ ආරක්ෂාව මොකක්ද කියලා හොයාගන්න වෙනවා. උපමාවෙන් තේරුම් ගන්නත් පුළුවන්කමක් තිබෙනවා වැස්සනන් අතර වෙන්නේ නැහැ. නමුත් කුඩේ වැස්සෙන් නොතෙමී ඉන්න පිළිසරණක් හම්බ වෙනවා. එහෙනම් අපි ටිකක් එක එක වචන අරගෙන මේ කාරණේ හොයලා බැලුවානේ. තවත් හොයන්න වෙනවා. තවත් හොයන්නේ මෙහෙමයි. මේ සමාජයේ අපි නරක දේ අතහැරමින් හොඳ දෙයට ධර්මයේ කිව්වට දරුවන් පව් කරන එක නරක දෙයක් මව්පියන්ට සලකන එක අසරණයන්ට පිහිට වෙන එක හොඳ දෙයක් ධර්මයේ කියලා කිව්වට ඒවත් තථාගතයන් වහන්සේ වැඩ හිටියනම් කියාවේ අරුත් වශයෙන් ගත් කල සුභාෂිතයි කියලා. සුභාෂිතයි කියන එකේ තේරුම ඒ භාෂිතය හොඳයි. නමුත් දේවතා සංයුක්තයේ දෙවියෝ ඇවිදින් ওই විදිහට කතා කිව්වහම කීප වතාවක සාදුකෝ මාරිස දානං ඉතින් එහාට මේක කියන්න යනවා. ඔබ කියපු හැම දෙයක්ම සුභාසිතයි. නමුත් මම කියන දෙයක් අහන්න කියලා උන්වහන්සේ සුපිරි දෙයක් කියනවා. දානංච ධම්ම පදංච සෙය්‍යා. දානෙට වඩා ධර්ම පදේම ශ්‍රේෂ්ඨයි. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි ඒතං බයං මරණේ පෙක්කමානෝ. මතුන් මරණ තුන්බියක් පුද්ගලයෙකුට තියෙනවා ජීවිතයේ ගෙවී යාම තුළ. ඉන් ගැලවෙන්න පින් කරන්න දෙවියෝ කියනවා. ඔබට ඒක මතක ඇති ගාථා දෙකක් වශයෙන් අපි පැහැදිලි කළා. උපනීයති ජීවිත අපමායු ජරුපණීතස්ස නසන්ති තානා. ජීවිතේ ගෙවී යනවා ටිකින් ටික ජරාවට එළඹෙනවා. එතකොට පිහිටක් නැහැ. ඒ නිසා මේ මරණේ බය දකින පුද්ගලයා සැපගෙන දෙන පින් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දෙවි යෝජනාවක් කරනවා. සුභාෂිතයි. නමුත් ඒ බුදුන් වදාළ දේ නෙවෙයි. ඔවුන්ට පේන දේ. ඒ නිසා මේ මහග යන පුද්ගලයින්ට පේන යම් මට්ටමකට යම් පෙනුම් හරි. ඒ මොකද ඔය විඥාන නැත්තම් මේ හඳුනන සිත කියන එකට මායූපවාංච විඥානං කියලානේ කියන්නේ. ඒකට Taman දකින්න ඕන දෙයක් හරි කියලා හිතෙනවා. සමහර විට මත්කුඩු විකරණ එක ඔවුන් කරන්නේ ඔවුන් හිතන ඇති හරි කියලා. එහෙම නැත්නම් ඒ වගේ ලෞකික ධානය වඩන එක හරි. දෙවියන් අතර උපදින එක හරි. නමුත් අර පුඤ්ඤානි කෛරාත සුඛාවහානි කියන එකට බුදුන් වහන්සේ දීපු මම කියන දේ අහන්න කියලා ඊට එහාට ගියාම මොකද්ද පෙන්වන්නේ? මරණයෙන් දුකින් මිදෙන්න නම් ලෝකාමි සංපජහේ සම්තිපෙක්ඛාති. කාම රූප අරූප භවත්‍රය ඔස්සේ ස්කන්ධ පංචකේ මමත්වෙන් අරගෙන විඳින එක පාපේ හෝ පින හෝ ධානය විඳිනවා මමත්වෙන්. එතකොට ඒක වේදිත සුඛය. ඒක අපහරින්ට මරණයෙන් මිදෙන්න නම් ශාන්තිය නැත්නම් මේ නිවීම අපේක්ෂා කරනවා නම් ඒක අතහරින්න. එතකොට එහෙනම් අන්න බුද්ධ වචනේ අර හැම එකටම වඩා සුභාෂිත දෙයක්, ගැඹුරු දෙයක්. ඒ මම උදාහරණයක් පැහැදිලි කළේ අන්න යනුව මේ ධම්මෝහවේ රක්කති ඔස්සේ අපි යන්න ඕන උන්වහන්සේ වදාළ තැනට. එතකොට ඒ ඔස්සේ ඔබට ධම්මචාරියෙක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා ධර්මයේ හැසිරෙන්න, ධර්මය දැනගත්තාම. දැන් මගේ පැහැදිලි කිරීම අනුව ගත්තා නම් මේ පැත්ත පතා කරපුවා ඔක්කොම කම්මචාරී. කර්මයේ හැසිරීම. එතකොට ඒ කර්මයේ හැසිරීම විපාකවල ආවරණය තියෙනවා. පුණ්‍ය කර්මය, ධාන කර්මය. නමුත් ධම්මචාරී ධර්මයේ හැසිරීම නේ. කර්ම මාර්ගය සහ ධර්ම මාර්ගය කියලා කියන්නේ දෙකක් කියලා මම කියලා තියෙනවානේ. කර්ම මාර්ගය හොඳ එක තුලත් ධර්ම මාර්ගය ගන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගය වෙනම මාර්ගයක්. කර්ම මාර්ගයේ සංසාරේ විපාක දෙන්න කෙලස් නැත්නම් කර්ම බීජ රැස් වෙනවා. ධර්ම මාර්ගයේ කර්ම බීජ රැස් වීම අතහැරිලා වෙනත් ධර්මයකට පැමිණෙනවා. කොහොමද මේ ධර්මයට පැමිණීම පෙන්ලා තිබෙන්නේ?
සම්මාදිට්ඨිකෝ බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ හෝති. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා කියනවා. ආර්ය ශ්‍රාවකෙක් කොපමණකින් සම්මාදිට්ඨියට පැමිණියේ වේද? ධම්මෝ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේහි නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න වෙනවා. උජුගතස්ව දිට්ඨි ඔහුගේ දැක්ම ඍජු වෙලා තියෙන්න වෙනවා. ආගතං ඉමං සද්ධම්මන්ති. මේ සද්ධර්මයට පැමිණුනේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් තිබෙනවා. මං හිතන්නේ අනිකුත් දේවල් ලෝකේ බුදුන් වහන්සේ පහළ වෙනකොට තිබුණා. පාපයක් තිබුණා, විපාකයක් තිබුණා, පුණ්‍ය කර්මයක් තිබුණා, විපාකයක් තිබුණා, ධාන කර්මයක් තිබුණා, විපාකයක් තිබුණා, දානක් තිබුණා, සීලක් තිබුණා, භාවනාවක් තිබුණා. මාපි උපස්ථානයක් තිබුණා, සාර ධර්මයක් තිබුණා. ඒවා තුල ඒවා බැහැර කරන්න යහපත් දේවල් කිසිවක්. ඊට එහා යන කිසියම් දෙයක්. මේ සද්ධර්මයට පැමිණීම කියලා එකක් තථාගතයන් වහන්සේ මිනිස් වගට උන්වහන්සේ උපන් සමාජයේ ඉන්න මිනිස් වගට යෝජනා කරනවා විතරක් නෙමෙයි පාර පෙන්නනවා. එහෙනම් තවත් එහාට මේ ධර්මයට අර්ථයක් තියෙනවානේ. හරි. දැන් මා සාමාන්‍යයෙන් මේක මම මේ මෑතවක් වානුවේ කියමින් ඉන්නවා. සූත්‍ර දේශනා හරි ජාතක කතා හරි ගාථා හරි ගත්තම මේවා ධර්ම දේශනා වශයෙන් කතා කළාට මේවා ධර්මයට යන පාර පෙන්වන ඊතල ඔස්සේ ගියාම තමයි ධර්මය හමු වෙන්නේ. ඒකට උදාහරණයකුත් මම පෙන්වලා තිබෙනවා. ගම්බද ප්‍රදේශයක විශාල පිට්ටනියක බෝධි පූජාවක් හරි එහෙම නැත්නම් සංගීත සම්දර්ශනයක් හරි තියෙනවා. එතකොට අතුරු මාර්ග වලින් හැරලා යන්න තියෙන්නේ. ඈත ඉඳලා එන කෙනෙකුට හොයා ගන්න බෑ. අනු හන්දියක් ගන්න ඊතලයක් ගහලා තියෙනවා නම් පිට්ටනියට යන පාර කියලා ඊතල ඔස්සේ ගියාම තමයි පිට්ටනිය හමු වෙන්නේ. එතකොට ඊතල කියලා කියන්නේ මේ ධර්මයේ නෙමෙයි පාර. පිට්ටනිය නෙමෙයි පාර. ඊතල ඔස්සේ ගියාම හම්බ වෙන්නේ දෙ පිට්ටනිය. අන්න වගේ ගාතාවක් හරි සූත්‍ර දේශනාවක් හරි ඔස්සේ මම දකින්නේ ඒක මාර්ගය. එහි අර වගේ කිලෝමීටර් ගානක් දුර නැහැ මාර්ගය ශනික වෙන්න පුළුවන් මොහොතකින්. නමුත් මාර්ගයක් ගත්තාම තමයි ඵලය ලැබෙන්නේ. අනේ වගේ මේ සූත්‍ර දේශනා ගාථා හැම දෙයක්ම මම කියන්නේ ඒවා ධර්මයේ නෙමෙයි. ධර්මයට යන පාර පෙන්න එලි. දැන් ඔය මේ නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්සේ මණික් කොතින් අහස උසට බුදු රැස් විහිදී මඟ පෙන්නනවා වගේ. එහෙම නැත්නම් PNPට නැග යන ගල්පඩි පෙළ නිහින්තලාවේ නිවන් මඟට පාර පෙන්නනවා වගේ. එහෙම කියලා ගීත රචනා තියෙන්නේ. අර පාර පෙන්නනවා. අන්නේ වගේ අපිට එහෙමනම් මේක හොයාගන්න පුළුවන් තව ටිකක් එහාට. ඒකෙන් අර සුචරිතවාදී ජීවිත කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ කියන එකත් තේරුම් ගන්න වෙනවා. නමුත් අපි මේ හොයාන යන්නේ සැබෑ ධම්මචාරිත්‍රය. අර අග වචනේ තියෙනවා කොහොම තව කීවේ නැහැ. අපි බලමු. මේ සඳහා අපි උපයෝගී කරගත්ත ගාථා ධර්මයන් දෙකක් තිබෙනවා රතන සූත්‍රය තුල. නැවතත් මතක් කරමු අපි. කයං විරාගං අමතං පනීතං රාග දේශ මොහ ක්ෂය කරන්නා වූ රාගය ක්ෂය කරන්නා වූ කයං විරාගං රාගය නැති කරන්නා වූ අමෘත සංඛ්‍යාත මිහිරි වූ ප්‍රණීත වූ යදජ්ජ ආසක්්‍ය මුනි සමාහිතෝ ශාක්‍ය මුනින්දයන් වහන්සේ කිසියම් ආකාරයක සමාහිත වූ ශාක්‍ය මුනින්දයන් වහන්සේ මේ අධ්‍යාත්මිකේ පවතිනා වූ නතේන ධම්මේන සමච්චකින්චි ධර්මයක් ගැන පැහැදිලි කරනු ලබනවා. ඒ උන්වහන්සේ සමාහිත වෙලා පැහැදිලි කරන ධර්මය හා සමාන ධර්මයක් නැත. ඉදං පිමේද ධම්මේ රතනං පනීතං ධර්මයේ පවතින උතුම් රත්න භාවයක්. ඒ සත්‍යයෙන් සත්‍යයට සෝවේවා අර ධර්මයේ සරණින්. දැන් මේ ධර්මයේ කිව්වේ මංගල සූත්‍රයේද
ජම්තක් පැවතුම් සූත්‍රයේද එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේද මොකද්ද? එහෙම සූත්‍රයක් ගන්න බෑ. මේ හැම සූත්‍රයක්ම ඊතලයක්. කොහාටද? ධර්මයට. අන්නේ ධර්මයේ සරණෙන් සත්වයින්ට සුව වෙනවා. එතකොට මේ ධර්මයේ සමහර විට අර කුඩේ වගේ වෙන්න බැරිද? අපි බලමු මෙහෙමත් තව අතදීප සූත්‍රයකිනුත් කොටසක් කරන් බලමු. අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණ අනඤ්ඤ සරණා. ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්ඤ සරණා. තමා සරණ කරන ජීවත් වෙන්න කවුරුත් සරණ යන්න එපා, ධර්මයේ සරණ යන්න. ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන්න. දීපංකෛරාත මේදාවි යං ඕගෝ නාභි කීරති. දියුණක් හදාගන්න ඕගයන්ගෙන් හේදිලා යන්නේ නැති. එතකොට මේ කාම භවෝග ඔස්සේ දිය වෙලා යන නැත්නම් ඇවිදින්න සිදු වෙන යට අහු වෙන්නේ නැති මේ බුදුන් වහන්සේ පෙන්වන දීපය දිවයින කුමක්ද? මේ ඔක්කොම අරගත්තේ මම එක දෙයක් පෙන්වන්න. අපි බලමු තවත් එකක්. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින්. සෙට්ඨෝ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ යම් කිසියම් විශේෂයෙන් වර්ණනා කළා පරිවන්නයි සුචින් සමාධි. පිරිසිදු සමාධියක්. පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ. ඒක ආනන්තරික සමාධිය කියලා කියනවා ඒකට. වෙනත් අඤ්ඤමාහු වෙනස් සමාධියක් නැහැ. සමාධිනා ඒ සමාධිය හා සමාන වෙන සමාධියක් සමාන සමාධියක් නැහැ. ආනන්තරික සමාධිය. ඒකට තමයි මොකද්ද වෙන්නේ? ඉදම්පි ධම්මේ. මෙයද ධර්මයේ තියෙන රත්න භාවයක්. ඒ සත්‍යයෙන් සත්වයින්ද සෝයවා. මොන සත්‍යෙන්ද? ආනන්තරික සමාධියේ සත්‍යෙන්. දැන් මම දකිනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරනවා. උන්වහන්සේට ගලපන්න පුළුවන් වැස්සට කුඩේ ඉහලා ඉන්නවා තෙමෙන්නේ නැහැ. සාරිපුත්‍ර මොග්ගලන් ආර්ය පරපුර ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරනවා. දැන් ඒක කාමභෝග භවෝග වලට අහු වෙන්නේ නැහැ. කායස විදෝ පරම්මරණ ඕග වලට යන්නේ නැහැ. එමත් නැත්නම් ලෝකේ පවතින ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන චෝදනා එල්ල වෙනවා බුදුන් වහන්සේටත්. ඒ තමයි වැස්ස. වස්ස කාලේ. නමුත් උන්වහන්සේ මේ එකක්වත් බාරගන්නේ නැහැ, එකක්වත් රිදෙන්නේ නැහැ උන්වහන්සේට. තථාගතයන් වහන්සේ අටලෝ දහමේ කම්පා නොවුසේ කියලා දරුවන්ට උගන්වනවා අපිත් එහෙම ඉන්න බලමු කියලා. ආදර්ශේ නම් හොඳයි. එහෙම වෘතග්ජනින්ද බැරි බව තමයි මට තේරෙන්නේ. උන්වහන්සේලා එහෙම ඉන්නේ ඇයි? උන්වහන්සේලා වැස්සට කුඩයක් කියලා ගත්ත නිසා. එහෙනම් මේ වැස්සේ ජීවත් වෙන්න නොතෙමි ඉන්න වැස්සට කුඩයක් ඕන. ඒ කුඩේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධම්මචාරියට ලබා දෙන්නේ. වැස්ස නවත්තන්න කියන්නේ නැහැ. දැන් බුදු චරිතය අරන් බලන්න. අපි අද කල්පනා කරන ශ්‍රේෂ්ඨත්වය සහ ගරු කිරීම අපි අද ඔක්කොම ගරු කරනවා. නමුත් එදා සමාජයේ උන්වහන්සේට සියලු දෙනාම ගරු කළාද? නෑ. ගරු කළේ උන්වහන්සේ අදාළ දේවල් දුටු අය. ටික්ලේශී භාවයේ වටිනාකම දුටු අය. ඒ උන්වහන්සේ එලි කළ සත්‍ය නිසා පහර වැදුණා නම් යම්කිසි ආගමික කණ්ඩායමකට ඔවුන් ද්වේෂ කළා, දොස්බස් කිව්වා, චෝදනා කළා, බොරු චෝදනා. ඒ වැස්ස නේද? ඒ වැස්ස. නමුත් තෙමුනේ නෑ. අටලෝ දහමේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මෙන්න ධම්මචාරී ධර්මයේ හැසිරෙන මම නම් එහෙමයි දකින්නේ. ඒකයි මම ඔබ වෙනුවෙන් මම මේක හොයනවා කියලා කතා කළේ. ඔබටත් ධම්මචාරියෙක් වෙන්නට එහෙනම් බුදු සමයේ සදහම් මතුන වෙලාවක මේ ධර්ම දිවයිනට මේ දීපය හදාගන්න බලවනේ ඕගයන්ගෙන් හේදිලා යන්නේ නැති. නැත්නම් අටලෝ දහම නැමැති මේ ලෝ දහම් හමුවේදී අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් වචන යොදන්න බෑ කොහොමත් අපි යදුවට තැනක් කියලා කතා කරනවා. දැන් මේ සතර සූත්‍රයේ ගාථා දෙකේ පෙන්වන ධර්මය කියන්නේ ආනන්තරික සමාධිය නම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හොයාගත්තා වූ නැත්තම් බුද්ධත්වයට පත් වීම තුළ උන්වහන්සේ සපැමිණි තැන නේද?
බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. නිවනට පැමිණිලා ඉඳගෙන ධර්ම දේශනා කරනවා. දැන් නිවන ජීවිතය තුළ තියෙන දෙයක් මේ නිවන නේද ධර්මය කියන්නේ. නිවන නැමැති ධර්මයේ සරණින් ලෝක ජීවත් වෙනකොට අරවල දහම වදින්නේ නැහැ. නිවන නැමැති ධර්මයේ සරණින් ජීවත් වෙනකොට කාම භවෝග දිට්ඨි යෝග වලින් හේදිලා යන්නේ නැහැ ජීවිතෙන් එහා පැත්තට. යං ඕගෝ නාභිකීරති. නමුත් අනිත් දිවයිනවල් හදාගත්තොත් අත්දීපා ධම්මදීපා වෙන්නේ නැහැ. සෝකායස බෙදෝ පරම්මරණා දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහවිතං බ්‍රහ්ම සහවිතං ඒ දිවයින් සදාකාලික නැහැ. මේ භවෝගයට කාමෝගයට අහු වෙලා යන්නේ නැති තැනක් නේද මේ ධම්මදීපා. දැන් හොයමු අපි තවස් වචනයක්. දැන් අග වචනේ ගන්න. තථාගත සමය තුල මම මතක් කළා මිනිසුන් පෘථග්ජන මට්ටමේ ඉන්නවා, දෙවියන් පෘථග්ජන මට්ටමේ ඉන්නවා, බ්‍රහ්මයන් පෘථග්ජන මට්ටමේ ඉන්නවා. එතනින් චුත වෙනවා. ඔවුන් හැමෝම එහෙට ගියේ මෙහෙ කරන ලද පාපයේ පින ධානය කියන කර්මවල විපාකයක් වශයෙන්. ඒ පාපයේ පිනේ ශේෂ ඔවුන්ගේ නැතුව නෙවෙයි. ඒ ධානවල විපාක ඉවරුනහම පාපයේ ශේෂය හෝ පිනේ ශේෂය හම් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් කොතරම් දියුණුණත් ආපහු දුගතිගාමීත්වයත් උරුමයි. හොඳයි මේ චතුහපායේ හිච විප්පමුත්තෝ චචාබිටානානි අබබ්බෝකාතුන් සතරාපායෙන් මිදුනේ වෙයි. සවදෑරුම් බරපතල අකුසල කර්ම නොකරන්නේ වෙයි කවුද? සෝවාන් පුද්ගලයා. සෝවාන් පුද්ගලයා නේද ධර්මයට පැමිණෙන කෙනා. එතනින් එහා පැත්තට නේද මේක සම්පූර්ණ කරගත්තාම ධර්මයේ නැමැති දිවයිනේ ජීවත් වෙන කෙනා, ධර්මයේ සරණ කරගන්න කෙනා. ඔබ මේ අර්ථයෙන් ධම්මං සරණං ගච්ඡාමි කියලා තියනවාද? අපි පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ තුල තෙරුවන් සරණක් පාවිච්චි කරනවානේ. මේ අර්ථයෙන්ද ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වේ නෑ. ධර්මයේ සරණ යාමි Tamanට තේරෙන මට්ටමින් හොඳ දේ හරි, බණ පොත හරි, සූත්‍රයක් හරි, ශ්‍රම දාණය හරි, සිල් සමාදන් වීම හරි තමයි. නමුත් මම දකිනවා පෘථග්ජන මිනිස්යාට සරණ තියෙන්නේ කර්මය. එඳ වුන් කම්මං සරණං, කර්මයේ සරණ කරන ජීවත් වෙන අය. එහෙම නැත්නම් වුන්ට ලැබිලා තිබෙන්නේ බුද්ධං වන්දාමි, ධම්මං වන්දාමි, සංඝං වන්දාමි කියන එකේ විපාක. ඔය අපි බුදුන් දහම් සංඝුන් වඳින්නේ චාරිත්‍රක පාරිභෝගික උද්දේශික ස්ථාන තුර විවිධ දේවල් පූජා කරමින්. මොකද වැරදි කියන්නේ නැහැ, පුණ්‍ය කර්මයන්නේ. නමුත් ඒකට හම්බ වෙන්නේ මොකද්ද? විපාකයක්. ඒක කර්ම විපාක. ඒක කර්මක්ෂය කිරීමේ කර්ම විපාකෙද? නැහැ. එහෙනම් බුද්ධං වන්දාමි අර්ථය වෙනයි, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි අර්ථය වෙනයි. එතකොට මේ අපි කතා කරන තැන ඉඳලා කොතරම් ලිහිල් තැනකට, සරල තැනකට, නොගැඹුරු තැනකට මේක ගෙනත්ද තියෙන්නේ. ඒ නිසා බුද්ධෝත්පාදයක උපදිනවා. පාරම්පරිකව බෞද්ධ වෙනවා. දන්න දාන සීල භාවනාවන් කරනවා. කම්මං සරණං ගච්ඡාමි නම් වූ කඩතිරේ ඇතුලේ ඇරුණාම ධර්මයට යන්න පාරක් නැහැ. දැන් එහෙනම් අන්න ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට පෙන්නලක් තියෙනවනේ. මොකද්ද? වැස්ස නතර වෙලා නැහැ. තද වැහි කාලයක්. ඒ වුණාට හොඳ කුඩයක් තියෙනවා. ඒ නිසා තෙමෙන්නේ. දැන් එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙනකොට මොන දෙන්න තිබෙන්නා වූ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ, ලාභාලාභ දුක් නිന്ദා ප්‍රශංසා අභියෝග මේවා එනවාමයි. අය බුදු වුණා කියලා හැම ලෝකයාගෙන් ඒ චෝදනා එල්ල නොවි තියෙන්නේ නැහැ. අපි ගැන කවර කතාවද එතකොට? නමුත් ඒවාට ප්‍රතිචාර දක්වන්නෝ කවරහුද? ඒවා නිසා සැලෙන ඒවා බාර ගන්න අය. එතකොට මා දකින්නවා මෙතන මේ ලෝකෙන් එල්ල වෙන අටලෝ දහමේ හොඳ පැත්තත් බාර ගන්නවා, නරක පැත්තත් බාර ගන්නවා. සිදුවීම වෙනයි, බාර ගැනීම උදම් මැනීම හෝ දුකටපත් වීමට හේතු වෙනවා. සිදුවීම සහ බාර ගැනීම අතර පරතරයක් තිබෙනවා. මේ නිසා සිදුවීම නවත්තන්න බැරි වුණාට බාර ගන්න නැත්නම් අපට ඒකේ වද වේදනාව නැහැ.
දැන් අටලෝ දහමේ කම්පාව දුක නම් කම්පාව නැති එක නේද දුක නැත්තෙන දැන. දැන් මේ අටලෝ දහම සහ අපේ සිත අතර මේ බුදුරජාණන් වහන්සේ වදාළ කුඩේ ඉහළ ගත්තොත් ආවරණේ එනවා. වැස්ස නවත්තන්න මහන්සි උනේ නැහැ. ඒ නිසා අනුන්ගේ කටවල් වහන්න හරි චෝදනා වළක්වන්න හරි පුළුවන්කමක් ලෝකේ තිවිලත් නැහැ ඇත්තෙත් නැහැ. අතුල උපාසකේ කතාවේ මම මතක් කළා ඊයේ පෙරේදත් නින්දන්ති තුන්නිමාසීනං නින්දන්ති බහුභාවිනං බාලිනං මිතබානින්පි නින්දන්ති. ඒක පුරාණ සිරිතක්ලු. මිනිස්සු අර දුස්සීලෝහි බහුජනෝ කියන කට කතා තියෙන පුද්ගලයින්ගේ සිරිතක්. තුන්හිමාසීනං නිස්සබ්දව හිටියොත් ඒක වැරද්දක් පේනවා. බහුබාණි නම් වැඩිපුර කතා කළොත් ඒකෙත් වැරද්දක් පේනවා. ප්‍රමාණවත්ව කතා කළොත් ඒකෙත් වැරද්දක් පේනවා කාට හරි. ඒ නිසා ඒ ලෝකස්වභාවයේදී මිනිසුන් හමුවේ අපට ඉන්න විදිහක් නැහැ. කොයි විදිහෙන් හරි කාට හරි වැරද්දක් පේනවා. ඒ වගේ අටලෝ දහම එදත් අදත් ඉදිරියටත් ලෝකේ වැස්ස වහිනවා වගේ මේ වර්තමාන යුගයේ සිදුවෙන සිදුවීම් වලදී අපට එල්ල වෙනවා. අන අපි මේ වර්තමාන සමාජය තුළ මේවට අඬ නොදොන වැළපෙන කම්පා වෙන හැටි ගත්තාම වැස්සට තෙමෙනවා ඔක්කොම. කුඩයක් නැතුව. අන තථාගත බුදු පියාණන් වහන්සේ අපට මේකට හිසට ඉහලින් කුඩයක් ඉහලන්න දෙනවා. වැස්ස නවත්තන්න යන්න එපා. කුඩේ යට ඉන්න තෙමෙන්නේ නැහැ. ධර්මය පිළිසරණ කොටගෙන ජීවත් වෙන්න. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණානඤ්ඤ සරණා. අර ආගතං ඉමං සද්ධම්මන්ති කියන්නේ සද්ධර්මයට පැමිණීමක් තියෙනවා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය කියන එක ගත්තාම මේක කර්මයේ හොඳ එකට පැමිණීමේ සම්මාදිට්ඨිය. නමුත් ඒකේ සංසාරයේ කර්ම විපාක. දැන් මේකේ ධර්මයට පැමිණීමේ කර්ම විපාක වල නිදහස්. එතකොට ඒ විපාක ලෞකික නෙමෙයි ලෝකෝත්තරනේ. දැන් ඔබට තේරෙනවා ධර්මයට පැමිණීම කියන්නේ කොතැනද කියන එක. දැන් ඉතිරි කාලය තුල අපි ඒක මොකක් හරි පෙළකින් හොයා ගන්න වෙනවා. එහෙනම් මේ පිළිබඳව තථාගතයන් වහන්සේ කළා වූ පුද්ගල විවරණයක් ඔස්සේ අපි යන්න වෙනවා. ඒක ඔබ කැමති ඕන පෙළකින් අපට යන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න මෙතනදී අපට පැහැදිලි වෙන කරුණක් තමයි අප මේ හැම දේවල්ම කළේ හොඳ නරක හරි වැරද්ද කියලා දෙකකට බෙදාගෙන විරතියෙන්. විරතිය කියන්නේ වෙන්වීමෙන්. මේක හොඳ නෑ එකෙන් වෙන් වෙනවා. ශික්ෂාපද සමාදානයක් තුළ වෙන් වෙනවා. එහින්දා පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා පවතින්නේ පුද්ගලයෙක් වශයෙන් පොරොන්දුවක් වීම තුළ වෙන්වීමක් විරතියක්. එතකොට ඒක ඒවැ යෙදීමෙන් ලැබෙනා වූ දුක් විපාකයෙන් ගැලවෙන්නට වෙන් වෙලා ඉන්නවා. නමුත් ඒක පද සමාදානයක් කරුණාම ඊට එහා ගැඹුරට ගියේ නෑ. නමුත් තථාගතයන් වහන්සේ මේ අපිව මීට වඩා ගැඹුරු තැනක සිට විවරණය කරමින් මේ රෝගේ මුල හොයා ගන්නවා. රෝග නිදානයට බෙහෙත් සැපීම උන්වහන්සේ කරනු ලබනවා. ඒ සඳහා තථාගතයන් වහන්සේ මේ වෙනම මේ අපි කතා කළ ක්‍රියාකාරකම් වලට ඉක්මවාගේ යම් යම් ධර්ම නියාම නැත්නම් ඊතල මාර්ග කීපයක් පැහැදිලි කරලා තිබෙනවා. අන්න උන්වහන්සේ ලෝකයා හමුවේ ධර්ම දේශනා කරමින් ඒ මාර්ග තමයි පෙන්වන්නේ. ත්‍රිලක්ෂණය ඒ ගැඹුර එක මාර්ගයක්. චතුස්සත්‍ය එක මාර්ගයක්. පටිච්චසමුප්පාද නිරෝධය එක මාර්ගයක්. සතර සතිපට්ඨානය එක මාර්ගයක්. කර්මක්ෂය කිරීමේ කර්මය එක මාර්ගයක්. මරණ සති තව මාර්ගයක්. මේ ඕනෑම මාර්ගයක් තෝරගත්තාම ඒ ඊතලයේ ඔස්සේ යනවා පිට්ටනියට. මේ ඕනෑම මාර්ගයක් තෝරගත්තාම ඒක තුළ සිතේ තිබෙනා වූ දුර්වලකම් ටිකක් මිය යනවා. දුර්වලකම් ටිකට කාමාංග කියනවා. කාමාංග ප්‍රහීන වීමෙන් වැදෙනා වූ ස්වභාවයට බොජ්ජංග කියලා කියනවා. අර අපි අර මෙතෙක් කතා කළපු කාරණාවල බොජ්ජංග සම්බන්ධ වුණේ නැහැ. එහෙනම් අපට අපිව සරණ කරගන්නට අපිව මීට වඩා පේන්න ඕන. දැන් ඔබට ඔබ පේනවා සතුන් මරන්න නැති කෙනෙක්, හොරකම් කරන්න නැති කෙනෙක්, සිල් සමාදන් වෙන කෙනෙක්, මාපිය උපස්ථාන කරන කෙනෙක්, සසුනේ රැක්මට ආරක්ෂාවට කාලය ධනය සමය කැප කරන කෙනෙක්, දාන සීල භාවනා වඩන කෙනෙක්. පේනවා ඔබට. තව මදි පේනවා. තව ඇතුළතට කිඳා බහින්න ඔබ ළඟ. බුදුන් වහන්සේ වදාළ පරිදි.
එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා වේවි අපි පැහැදිලි කරපු ධර්ම කාරණා අනුව අපි ජීවත් වෙනකොට මම මේක ආයන්න ඉඳලා පැහැදිලි කරන්නේ මේ අහපු ප්‍රශ්නය අනුව ගත් කල මෙයාට මේක තේරෙනවායි කියලා කල්පනා කරනවා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියන විපල්ලාස සූත්‍රයේ සත්වයා උපදිමින් මැරමින් සසර ඇවිදින්නේ. ඒ කියන්නේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි සත්වෙක් වශයෙන් සසර ඇවිදින්නේ මොකක් නිසාද? විපල්ලාසයක් නිසා. විපල්ලාසයක් කියන්නේ විකෘති කොට ගැනීමක් නිසා. කුමක්ද විකෘතිය? අනිත්‍ය නිච්ච සංඤිනෝ දුක්ඛේ දුක්ඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ නම් වූ ප්‍රകൃතිය හමුවේදී නিত্য සුඛ ආත්ම නම් වූ විකෘතියක්. යමෙක් සසරේ අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යනවා නම් ඒ යන්නේ ඔහු ගන්නා වූ සංස්කාරයේ නিত্য සුඛ ආත්ම නම් වූ විකෘතිය නිසා. දැන් ඔහු ගන්නා වූ සංස්කාරය කුමක්ද? එතකොට අපිට සංඛාර සරියුත් මහරහතන් වහන්සේ සහතික කළ නැත්නම් පිළිගත්ත බුදුන් වහන්සේ දේශනා කළ උන්වහන්සේලා දෙන්නාගේ එකඟතාවයේ මත තියෙනා වූ චිත්ත අභ්‍යන්තරයට හේතු වශයෙන් එකතු කරන්නා වූ අර්ථයෙන් ගැඹුරට වැස ගන්නා වූ කියන අර්ථයෙන් අභි කියන පදයෙන් යොදලා අපුඤ්ඤාභි සංඛාර. එතකොට අපුඤ්ඤාභි සංඛාරය නিত্য සුඛ ආත්ම නිසා තමයි දුගතිගාමී වෙන්නේ. ඒක හොඳ නෑ කියලා එකතු කරගන්නා සංඛාරය පුඤ්ඤාභි සංඛාරය. පුඤ්ඤාභි සංඛාරෙත් අභි කියන පදේ පෙන්වන අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වීම. එතකොට පුඤ්ඤාභි සංඛාරය උට නিত্য සුඛ ආත්ම නිසා තමයි කායස්ස වේදෝ පරම්මරණ සුග්ගතින් දිව්‍ය සහව්‍යතං. මේ එහා ගිහින් මිනිසුන් එකතු කරගන්න අபிසංකාරයක් තමයි ආනිජ්ජාවි සංඛාරය ධානකුසල් කියනක. එයින් පරලෝක ගියාපුවම රූපී අරූපී බඹතලව. දැන් සත්වයා සසර ඇවිදින්නේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර කියන තුලින්. නමුත් ඒකේ බුදුන් වහන්සේ වදානවා ඇවිදින්න වෙන්නේ නিত্য සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. දැන් හරිද? දැන් බුදුන් වහන්සේ පහළ වෙලා කරුණු පැහැදිලි නොකරන තාක්කල් මිනිස්සුන්ට මේ පවපින ධානය ඔස්සේ දියුණු වෙන්න පුළුවනි. නමුත් ඒකේ තියෙනා වූ අනිත්‍ය නිච්ච සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනා නම් වූ මේ මිත්‍යා දෘෂ්ටිගත සත්තා. සත්‍යයා මේ මිත්‍යා දෘෂ්ටි ගත වීමෙන් ඉපදෙමින් මැරෙමින් යන ගමනකට අහු වෙලා ඉන්නවා. දැන් හරිද? දැන් එහෙනම් අපි පාසල් ගිහින් දහම් පොතපත හදාරමින් අනිත්‍යයක් ඉගෙන ගත්තට පාඩම් කරුවට ඇහැට පේන හැම දේවලම අනිත්‍ය දැක්කට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විපල්ලාසය අප තුළ තිබෙනවා අපි දන්නේ නැහැ. කියන්නේ අපි බාහිරෙන් අනිත්‍යයක් ගැන කතා කරනවා දකින්න. නමුත් ඒ බාහිර වස්තුන් වල වෙනස් වීමේ අනිත්‍යයක් ත්‍රිපිටකයේ විග්‍රහ වෙන්නේ නැහැ. බාහිර අනිත්‍ය කියලා ගත්තාමත් කතා කරන්නේ වස්තු සම්බන්ධයෙන් නෙමෙයි. අධ්‍යාත්මික අනිත්‍ය බාහිර අනිත්‍ය කියලා කතා කරන එකෙන් ගන්න අධ්‍යාත්මික ඇඟේ ඇතුලේ තියෙන කොටස් බාහිර පිටපැත්තේ තියෙන කොටස් කියලා නෙමෙයි. අධ්‍යාත්මික කියන එකේ තේරුම ඇස කන නාසය දිවකය. බාහිර කියන එකේ තේරුම ඒකට හම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස අරමුණ. අරමුණ කියන්නේ බාහිරේ තියෙන එකක් නෙමෙයි ඒක ආසෙන් හිතේ උපදින දෙයක්. එහෙනම් බාහිරේ මොනවටවත් සම්බන්ධ නැහැ ඒක. නමුත් ලෝකේ පටන් ගත් දවස පවතින දන්නා විපරිණාමී නැත්නම් වෙනස් වීම අනියත බව. අනියත බව කියන එක බුදු සමයේ පෙන්වන අනිත්‍ය නෙවෙයි. ඒක තේරුම් ගන්න වෙනවා. අනියත බව පේනවා සාමාන්‍යයෙන් වෙනස් වෙනකොට. මහලු වෙනකොට පේනවා, කොලයක් ඉදෙනකොට පේනවා, ඇඳුම් දිරා යනකොට පේනවා. ඒක අපි හදාගත්ත මිත්‍යා දෘෂ්ටියක් අපේ දර්ශනයේ නොගැඹුරු බවක්. බුදුවරු කරපු දෙයක් ඕක බුදුවරු ඕනේ ඕක කියලා දෙන්න. ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මයේ අනිත්‍ය තියෙන්නේ, නිට්ටය තියෙන්නේ අபிසංඛාරවල. අபிසංඛාර තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සංඛාරය තුළ. එතකොට ඒ සංඛාරය පංචස්කන්ධයේ කොටසක්. එහෙනම් පංචස්කන්ධේ පවට නැවුරු කරගත්තාම අපුඤ්ඤාවි සංකාර දැන් පංච උපාදානස්කන්ධය.
පංචස්කන්ධය පිනට නැඹුරු කරලා උපාදාන කරගත්තාම පුණ්‍යාභි සංකාර දැනුත් පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය ධානයට නැඹුරු කරලා උපාදාන කරගත්තාම ආනිජ්ජාභි සංකාර දැනුත් පංච උපාදානස්කන්ධය. දැන් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයේ පංච උපාදානස්කන්ධෙන් මිදලා නැහැ නේද ගමනක් තිබුණාට. දැන් මොකක් නිසාද මේ ගමන යන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්සුඛ ආත්ම සුබ සංඥාවෙන් මිච්ඡා දිට්ඨිගත සත්තා. අපි දකින මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. සතුන් මරුවාම පවු නැහැ කියන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මව්පියන්ට උපස්ථාන කරන පින් තියනවා කියන සම්මා දිට්ඨිය නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුඛාත්මය අපි දන්නෙත් නැහැ එහෙම අරන් ඉන්න බව. නමුත් එහෙම මිත්‍යා දෘෂ්ටි ගත වීම තුළ තමයි මේ අර කර්ම මාර්ගයේ කර්ම පිළිසරණ කරගෙන ඇවිදින්න වෙලා තිබෙන්නේ. දැන් මේ කර්ම මාර්ගයේ ඇවිදින සංසාර ගමනින් නිදහස් වෙන්න තමයි අර ඕගයන්ට අහු වෙන්නේ නැති දිවයිනක් හොයාගන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් ධර්මයේ ධම්මචාරී ධර්මයේ සද්ධර්මයට පැමිණෙන්න කියලා කියන්නේ. දැන් අන්න එතකොට එහෙමනම් අපිට අපි දන්නේ නැති අපි තුල සිදුවෙන දෙයක් බුදුන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. අපි මේ ජීවිතේ මවෙක් පියෙක් ගුරුවරයෙක් වශයෙන් ජීවත් වෙන්නේ. නමුත් එහෙම වුණාට තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ අරමුණෙන් අරමුණට ඉපදීමක් මැරීමක් අරමුණෙන් අරමුණට ගමන් කිරීමක් අරමුණට එන දේ සමග ඇලීමක් ගැටීමක් මුලාවීමක්. අරමුණ ලෝභ දේශ ලෝභ මෝහ සහ දේශ මෝහ වශයෙන් ගැනීමක්. එහෙනම් අන්න තථාගතයන් වහන්සේ පෙන්වනු ලබනවා මේ සඳහා මාර්ගය පැහැදිලි කිරීමේදී ඔබ පංචස්කන්ධ පරිහරණය කරන කෙනෙක්. ඔබ ස්කන්ධ පහෙන් පහට මාරු වෙන කෙනෙක්. ස්කන්ධ පහෙන් පහට මැරෙන කෙනෙක්. ඒකට කියනවා ශනික මරණ කියලා. නමුත් ස්කන්ධ පහට එන දේවල් ඔබ මගේ සහ මම සහ මගේ ආත්මකට ගැනීමෙන් උපාදානස්කන්ධ හදාගෙන සසරට අහු වෙලා ධර්මයේ පිළිසරණින් ඈතට ගිහින් ඔබට ධර්මයේ සරණ නැහැ. දැන් ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනේත් අපි ගනිමු ඕන්න. වක්කලියට වදාළ දේ. වක්කලි බුදුන් බලන්න හිතන් ඉන්නවා ශරීරයෙන්. ශරීරය දිහා බලන් ඉඳලා මොන සැපතක්ද යමෙක් මාදසු ධර්මයේ දකීද බුදුන් දකී. ඒ ධර්මයේ කියලා වචනයක් තියෙනවා ධර්මයට යන පාර පෙන්නනවා ඊට පස්සේ. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙකේ ඒතන් මම ඒතොමස්මින් ඒ සොම්යත්ත මම මගේ ආත්ම කොට ගත්තාම ඒක ධර්මයට යන පාර නෙමෙයි. නේතන් මම නේතොමස්මින් නෙමේ සෝවත්තා පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම ධර්මයේ නෙමෙයි ධර්මයට යන පාර. අර මම පෙන්නන්නේ ඊතලයේ ඔස්සේ ගියාම පිට්ටනිය හම්බ වෙනවායි කියලා. එහෙනම් අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම ධර්මයට යන පාරක්. ඔබ තෝරගන්න. එතකොට ඒක අනිදුක්ඛාත් වශයෙන් දැලීම මාර්ගයයි මාර්ගයේ කෙලවර ඵලයේ ඇති ඵලය අර සේදෙන්නේ නැති දිවෙන්නයි. එහෙම නැත්නම් අර ධර්මයයි. අර ඉදම්පි ධම්මේ රතනං පනීතං. දැන් මෙතන ඉන්නකොට තමයි අටලෝ දහමට අදාළ කිසිදු කාරණයක් සම්බන්ධයෙන් දැවීමක් තැවීමක් වැදීමක් නැති බව තේරෙන්නේ. බලන්න ලබාගත් මනුස්ස ජීවිතේ ඔබට ලබා දීලා තියෙන පරිකල්පන ශක්තිය බුද්ධිය ඔස්සේ මේ අපට පරිස්සම් කරලා තියෙන දහම් පොතපතේ තිබෙනා වූ දහම් කරුණු ආශ්‍රයෙන් ඔබේ දැක්ම කොතරම් ගැඹුරු කරන්න පුළුවන්ද කියලා. හොඳයි කෙනෙකුට මේවා වැටහෙන්නේ මොකක් කළොත්ද? විතර්කණය, ਵਿਚාරණය, මනසානුපෙක්ඛණය කළොත්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය ඔස්සේ බුද්ධිය දියුණු කළොත් නෙමෙයිද? අපි බෞද්ධ කියලා ගෙදරට වෙලා හිටියොත් හරි බණක් අහන්න නැතුව හිටියොත් හරි පුණ්‍ය කර්ම කරන්න පුළුවන් වෙයි. නමුත් තමා පිළිබඳ ගවේෂණය හමු වෙන්නේ නැහැ. එහෙනම් තමා පිළිබඳ ගවේෂණය හමු වෙන්නේ නැත්නම් මේ සද්ධර්මයට පැමිණීමේ පාර අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. එහෙනම් අපට වචනයෙන් කියන්න බෑ මේක. මොකද මේ සද්ධර්මයේ කියන එක වචනයක් කියද්දට මේක අපට මේ පර්වතයක් වගේ එහෙම නැත්නම් ගුවන් යානයක් වගේ දිව්‍ය ලෝකයක් වගේ පෙන්වන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් ඒකට ලස්සන වචනයක් තියෙනවා. අසංකතං වූ භික්ඛවේ දේසිස්සාමි අසංකත ගාමිනී පටිපදං.
මහණෙනි මම ඔබට අසංකතයයි අසංකතයන පාරයි කියන්න හදන්නේ. ගතමංච වික්කේ අසංකතං. අසංකතං හේතුන්ගෙන් හටගත්තේ නැති තත්වයක්. හේතුන්ගෙන් හටගත්තේ ඒවා ඔක්කොම අර දිවයින් බිඳ වැටෙනවා. රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ අසංකතං. අසංකතං කියන්නේ නෙවීමට ඒකට රාග දේශ මොහ ෂය වුණාම හම් වෙන දේ අසංකතේ. එතකොට එහෙනම් මා දකිනවා නිවන තියෙන දෙයක්, ජීවිතය ළඟ තියෙන්න ඕන දෙයක්. ජීවිතේ තියෙන්න ඕන දෙයක්. අන නිවන මුල් කොටගෙන ජීවත් වෙනවා කියන එක තමයි මම දකින්නේ මේ ධර්මයේ සරණ ධම්මචාරී ධම්මෝ හවේ මේ ආරක්ෂාව. මේ ධර්මයේ ආරක්ෂාව බලපුවාම එතකොට ජාති ජරා ව්‍යාධි ශෝක මරණත් නැහැ, මරුට ගෙනියන්නත් බෑ. අටලෝ දහම ලෝකෙ සිද්ධ වෙනවා, ඒවැ තර්ජනයක් නැහැ. ඉතින් මේක කොච්චර වචනෙන් කතා කළත් අත්දකින්න නැතුව බෑ නේද? අන්න ඒක තමයි අර ඒහි පස්සික කියන්නේ. ඇවිදින් බලන්න කොමිතෙන්ට. මේ අවේදිත සුවයට එන පාරේ ඇවිදින් මේක දැකලා බලන්නකෝ කියලා කියන්නේ ඒකනේ. එහෙම එකක් නැද්ද කියලා. ඒක නිවන් දකින්නවා කියන්නේ. නිවන් දැනගන්නවා නෙවෙයිනේ. ඇස් දෙකෙන් දකින්නවත් නෙවෙයි. ඒක අපි කතාවේ ප්‍රත්‍යක්ෂ කරගන්නවායි කියන එක. සාක්ෂාත් වෙනවා කියන්නේ ඒකනේ. එහෙනම් ඔන්න දැන් අපි හුඟක් දුර ආවා. ඔබේ ගාතාවට සාධාරණ ඉටු කරමින්. එහෙනම් දැන් තේරුම් ගන්න වෙනවා එදිනෙදා ජීවිතයේදී ඔබට ඕනෑම කටයුත්තක් කරනකොට ඇස කන නාසය දිවකය උදව් කරගෙන පහළ වෙන්නේ ඇසට එන රූපය, කනට එන ශබ්දය ආදී කොට ඇති පස්දොරට එන්නා වූ අරමුණු හෝ මනෝද්වාරයට එන්නා වූ ලෝභ දේශ මොහ පවපින් අරමුණක් මුල් කොටගත්ත අරමුණ විඳින, අරමුණ හඳුනන, අරමුණේ ඇලෙන ගැටෙන ඒ කාර්කාර දැල ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර නම් වූ පොකුරක්. එකක්. ඒක අපට මේ බුදුන් වහන්සේ හමුනන සංසාර ගමනේදී මේකට එන දේවල් අපි එක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න. ඇලීමෙන් මුලාවෙන් ගන්න, ගැටීමෙන් මුලාවෙන් ගන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට පංචස්කන්ධයට එන දේ ඇලීම මුලාවත් මම මගේ කොට ගැනීම, ගැටීම මුලාවත් මම මගේ කොට ගැනීම, ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්ම කොට ගත්තාම පංච උපාදානස්කන්ධය. නම් පංච උපාදානස්කන්ධය තුල ධර්මයේ පිළිසරණ නැහැ. පංච උපාදානස්කන්ධා දුක්ඛ හරිනේ. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භාවයේ උපාදානයේ ජාති මරණ ගෙනත් දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. එහෙනම් උපාදානයෙන් මිදීම මුල් කොටගත් පාරකදී තමයි අපට මේ දහම් දිවයින හම්බ වෙන්නේ. අසංකතය. එතකොට ඒක කාමෝග භවෝග වලට අයිති නැහැ. මරුට ගෙනියන්න පුළුවන් සීමාවේ නැහැ. ඒ වගේම ලෝකේ ජීවත් වෙනකොට නම් අටලෝ දහම නැවති වරසාව දිවා රාත්‍රී දෙකේ එල්ල වෙනවා චෝදනාව. නමුත් කුඩේ යට එන්නේ හින්දා තෙමෙන්නේ නැහැ. ඉතින් මේ ආර්ය පුද්ගලයන් සතුව පවතිනා වූ මේ සැනසීම දුක නැති එකම නේද? අරලෝ දහමේ කම්පාව නැති එකම නේද? ඔය මම දකින්නේ ඔය නිවන් ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නවා කියනට වඩා ඔක තියෙනවා ත්‍රිපිටකේ ලස්සන වචනයක්. සියලු දුක් කෙලවර කරන්නේ වෙයි. දුක් කෙලවර කරලා බලන්න. දුක් කෙලවර කරලා බලන්න ඕන. ඒක දුක් ඔබට තේරෙනවා නම් ඒක කෙලවර කරන්න වෙනවා. එනිසායි මම අර ධර්මදේශනා කීපයකදී ඔබට මතක් කළේ ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ දැඩි හිස රදයෙන් පෙළෙන කෙනෙක් නම් මේ හිස රදේ වේදනාව ඔබ දන්නවා. ඒකට ඔබ කැමති නෑ. ඒක දුකක්. හොඳයි ඒකෙන් ඔබ නිදහස් වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව හෝ නැත්නම් එදා දවසට ඔබට නිින්ද ගිහින් අවදි වෙනකොට හිස රදේ නෑ. දැන් හිස රදේ දුකයි. නැති වුණා කියලා මොකද්ද ලැබුණේ? හිස රදේ නැති එකම නේද සැප කියන්නේ. එනිසා මේ දුක නැති එකම නේද බුදුන් වහන්සේ මේ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් එක නේද මේ පෙන්වන්නේ. ඉතින් මාර්ගඵලයක් කියලා හරි නිර්වාණ සැප කියලා හරි මොනවා හරි බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ අමුතුවෙන්. ඔය බාහිර ලෝකේ ලැබෙන්නේ සහතික උපාදි තෑගි හිම. ඒ වගේ. ඒ නිසා තමයි එහි පක්ෂි වලින් පෙන්වන්නේ පැමිණ බලන්න. පැමිණ බැලි බලන්න ගත්තාම එහෙමනම් ඔන්න අපි එකපාරක් පැහැදිලි කරලා දාලේ සසර ඇවිදින්නේ අපායේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ඒ පුද්ගලයාගේ දර්ශනය රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධ පංචකය පවේපිනේ ධානයේ උපාදාන කරගෙන උපාදාන තුළ තමයි ඒ ගමන තියෙන්නේ. බුදු සමයේ මිනිසත් බව ලබාගත් මනුස්සයාට පංච උපාදාන ස්කන්ධයේ තේරුම් අරගෙන උපාදානයෙන් දුරු වීම මුල් කොටගත් මාර්ගයක්. අන්න ඒ
ධර්ම මාර්ගයේ උපාදානෙන් මිදීම ධර්ම මාර්ගයේ ගියාපම ධර්මය හමු වෙනවා. දැන් ඉතින් අපි පිළිගන්නවානේ සතර අපායෙන් මිදුනේ වෙයි කවුද? සෝවාන් පුද්ගලයා. එහෙනම් සෝවාන් ඵලයට පැමිණීමත් සමග බුදුන් දැක්කා, නිවන් දැක්කා කියන එකේ තේරුම මේ අසංකතය. එහෙම නැත්නම් මේ ලෝභ දේශ මොහ ෂේ වූ තැන පිළිබඳව කිසියම් ඉවක් වැටුණා. සංසුන් මනස පිළිබඳව, ඒකාග්‍රතාවය පිළිබඳව. එහෙම නැත්නම් අපි කතා කරන උත්තරීතර හුදකලාව පිළිබඳව. එහෙම නැත්නම් ඔකේ pāli භාෂාවේ තියෙන විවේක කියන වචනේ. රාජකාරී විවේකය හෝ පාතලේ විවේකය නෙමෙයි. ඒ වැඩ නවත්තලා ගන්න විවේකයක් නෙමෙයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් විවේකයට කැමතියි කියලා තියෙනවා. ඒ කාලයේ විවේකය නෙමෙයි, කාය චිත්ත උපදි වල පීඩනේ නැති තැන. උපදි කියන්නේ උපාදාන කෙලෙස්නේ. උපදි විවේකය. විවේක මනුබ්‍රූහයේ. අන්නේ විවේකයේ හමු වුණාම විවේකයට කැමති වෙනවා. එතන ඉන්න කැමති වෙනවා. එහෙනම් ඔබට අන්න දැන් පෘථග්ජන මට්ටමේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ සරණ ලබන්න බෑ නේද? මම කාලයක් තිස්සේ කියනවා නේද ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ මාර්ගඵලලාභීත්වයෙන් එහාට කියලා. ධර්මයේ සරණ වෙන්නේ කියන එක. ඒ අර ඔබ වගේම මේක හොයාන ආපු නිසා. ඒක එහෙම විග්‍රහ කරලා නැහැ කවුරුත්. ඒ නිසා ඒක වැරදි කියලා අපිට චෝදනා එල්ල වෙන්නත් පුළුවන්. නමුත් චෝදනා නෙමෙයි වැදගත් වෙන්නේ. චෝදනත් අර අයිති වෙන්නේ අර අටලෝ දහමට අදාළ කාරණා සහ ද්වේෂ සහගත නැත්තම් ඊර්ෂ්‍යා සහගත දෙයක් වෙන්න බැරි නෑනේ. නමුත් අපි ඇත්තනම් පිළිගන්න ඕන මේ මෙතෙක් මේ කරුණ ඉදිරිපත් කළේ ත්‍රිපිටකයේ පුරාම තියෙන සූත්‍ර සහ ගාථා ආශ්‍රයෙන්නේ. ඒ කරුණ ඔක්කොම අනුව අපට පැහැදිලි වෙන්න වෙනවා. ආගතං ඉමං සද්ධම්මන්ති. එහෙනම් පංච උපාදානස්කන්ධයේ පරිහරණය කිරීමේදී ඒකට මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳෙනවා නැත්නම් භවයක් හදනවා. පංච උපාදානස්කන්ධේ උපාදාන අල්ලා ගන්න නැත්නම් වර්තමාන මොහොතේ අල්ලා නොගැනීමෙන් උපාදාන නොවි ස්කන්ධ පහම යන විට භවය කැඩෙනවා. එතනින් සසර කැඩෙනවා. භව නිරෝධෝ නුබ්බාණං කියලා පොත තියෙනවා ඊට පස්සේ. ජීවිත අවසානයේ නෙමෙයි ස්කන්ධ පහෙන් පහට භවපච්චයා ජාති භව තණ්හා උපාදාන භව වුණොත් ජාති උපදින්න හේතු ඉතුරු වෙනවා. තණ්හා උපාදාන භව නැත්නම් අවිද්‍යා සංකාර නෙමෙයි විද්‍යාවමුක්ති භව නිරෝධෝ නිබ්බාණං. මොහොතක් පාසාම භව නිරෝධය කරන්නට අපිට ඊට පස්සේ ඔන්න වීරිය කරන්න වෙනවා, සතිමත් වෙන්න වෙනවා. භව ගාමිත්වයේ පමාද විහාරී භව නිරෝධයට සති තියෙන්න වෙනවා. අන්න සතිය අවශ්‍ය තැන. සසර හදන්න සතියක් ඕන නැහැ. පෘථග්ජන ඕනේ පුද්ගලයකට පව අල්ලා ගැනීමෙන්, පින අල්ලා ගැනීමෙන්, ධානය අල්ලා ගැනීමෙන් සසර හදන්න පුළුවනි. මේ මොහොතේ තමා සසර හදන්න අවශ්‍ය පියවර තබන්නේ ඉදිරියට අවිද්‍යා සංකාර. මේ මොහොතේ තමයි ඉදිරියට සසර හදන්න නැතු වෙන්න අවිද්‍යා සංකාර දුරු කරලා විද්‍යාවේ මුක්තිය ලබන්නේ. එතකොට මොහොතක් පාසාම මේ ස්කන්ධ පංචකයේ නිර්වශේෂව නිරෝධ වෙනවා නම් ධර්මයට පැමිණෙනවා. අර මේ මම දන්න කතාවක් කියනවා, මේවා සාමාන්‍යයෙන් මගේ මනසේ තියෙනවා, මතක් වෙනවා. මේක මෙතෙන්ට මේක විහිළු කතාවක්, නමුත් මේකේ අදාළත්වයක් තියෙන නිසා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ඉබ්බයි නරියයි කතාවේ ඒක කියන්න පුළුවන්කමක් තිබෙන්නේ ඒක අදාළ නිසානේ. දැන් රාජසභාවේ විවේක අරගෙන රජුරෝයි ප්‍රෝහිත බ්‍රාහ්මණයයි දෙන්න පොන්චි සාදයක් කවුරුත් දන්නේ නැහැ. එතකොට රාජසේවකයෙක් ඇවිදින් මේ එන්න අවසර තියෙනවා රාජසේවකයෙකුට, විශේෂයෙන් දූතයෙකුට රජතුමාට ආචාර කරනවා. සරද මහ රජ කියලා. රජුරවන්ට මතක නැති වුණා මේ රජුරවට ආමන්ත්‍රණය කරයි කියලා. මේ දෙන්න එකතු වෙලා රා කට්ටක් බිහිටියේ මහ ඇමතියයි රජතුමයි දෙන්න. බීලා බලාපිය කිව්වලු. සරද අර රා ටික සරද කියලා ඇහුවා කියලා තමයි රජුරවන්ට කල්පනා වුණේ. ඉතින් ඒ නිසා බීලා බලාපිය කියලා නැතුව බෑනේ. අන්න ඒ වගේ අපිට කියන්න තියෙන්නේ මේක කතා කරන්නලා හරියන්නේ නැහැ, පැමිණ බලන්න. එහි පස්සේක ගුණේ. එහෙනම් ඔන්න බලන්න අපි මේ සමාජය ගැන කල්පනා කරලා දැන් ධර්මයේ සරණ කියලා කොතනද මේ ඉන්නේ කියලා. ඒ නිසා සදහම් මාර්ගයේ යට වුණාම සමස්ත සමාජයේම ධර්මයේ සරණින් ඈතට යනවා. එතකොට කර්මයේ සරණ තුල ඉන්නේ සමාජයක් පිරිහෙනවා. එවිට හොරකම, මැරකම, අල්ලස, දූෂණය, කොමිස් ගසා කෑම
නොයෙක් දුෂ්චරිතයන්ගේ අනුපාතය ඉහළ යනවා. ඔබ දකින්නේ නැද්ද මේ සමාජයේ මේ පරිහානි ලක්ෂණය? ලොකුවට සලකන්නේ ධර්මයේ සරණද? නෑ. අරවා තමයි බොහොම ලොකු දේවල් කොට සලකන්නේ. ඉතින් මේ තත්වෙන් අපි වර්තමාන රට මුදවා ගත යුතුයි. රට නෙමෙයි නිවිදෙන්නේ. රට අගා දෙන්නේ පුද්ගල ක්‍රියාකාරකම්. දැන් පුද්ගල ක්‍රියාකාරකම් වල මේ පැත්තට තිත තියන්න පුළුවන් වෙනවා නම් තමා වශයෙන් තේරුම් අරගෙන. ඔවුන් එතකොට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී යනවානේ. ඔවුන්ට යත්තම් මහන්තන් යතවස්ස කාලේ නැත්තම් මේ අටලෝ දහම හමුවේදී hina වෙලා ඉන්න අඬන්නේ වැළපෙන්නේ නැතුව ඉන්නට මේ ලබාගත් මාර්ගඵලයේ මාර්ගය ගැනීමෙන් ලැබෙන ඵලයනේ මේක සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණයනේ. ඒක තමයි ධර්මය. මේ ඵලය ලබාගත් පුද්ගලයාට අහෝසුකම් කියන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔබත් මේ කරුණ පිළිබඳව විමර්ශනශීලී වෙන්න. මේකේ කච්චායන මහරහතන් වහන්සේ වැනියයි පැහැදිලි කරලා තිබෙනවා ඔය සුතමේ ඥානය කියන වචනය බුදුන්ගෙන් හෝ එබඳු ශ්‍රාවකයෝගෙන් සවන් දීම තුළින් ඇතිවෙන්නා වූ අවබෝධය කියලා. අහලා සෑහීමටපත් වෙන්නේ නැතුව මදි නම් කල්පනා කරලා බලපුවම සුතමේ ප්‍රඥා ඊට පස්සේ ඒකේ ඇත්ත පැහැරෙනක ප්‍රඥාතාවේ ප්‍රඥා කියලා කියනවා. දැන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ක්ලේශයන් ප්‍රහීනකොට භාවනාමය ප්‍රඥා කියලා කියනවා. මේ මග තෝරාගෙන අනුගමනය කරන්න කැම්බීම් මැනුම් පැළඳුම් අවශ්‍යයි, යුතුයකම් ඉටු කිරීම අවශ්‍යයි, වෙන බැහැර වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලබාගත් ජීවිතයේ සදහම් හමුවීම තුළ කරන්න ඕන මේ විප්ලවය ඔබ තනිව කළ යුතුයි. ඔබ වෙනුවෙන් උපදේශයන් පමණයි ලැබෙන්නේ. එබැවින් ධර්ම මාර්ගයට අවතීර්ණය වී තථාගතයන් වහන්සේ හෙළි කළ වදාළා වූ මේ ධර්මයේ රසය භුක්ති විඳින්නට ඔබටත් කොටස්කරුවෙක් වෙන්නට, එහි හිමිකරුවෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවා කියන සුභාශංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීත්‍යෝ විවච මෝහක්ඛයෝ නිබ්බානං